සිය හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ සියබස සියහඬ එකට එක්කන අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන සත්‍ය නිදහස 74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සියහඬ රේඩියෝවේ කාලීන වැඩසටහන් අංශයේ ඉදිරිපත් කිරීමක්. සත්‍ය නිදහස සැබෑ නිදහස ගැන ගැඹුරින් විමසීම. रत्नदीप जन्मभूमि लंकादीप विजयभूमि में अपे उदार मातृभूमि आदि सिंहरे वीर मुतुंदे सारू उदारू मातृभूमि है मानिक से बोलो गबी निधानवी मानिक से बोलो गबी निधानवी ए अभीत दूतुम जातिरे नामये Kandai Ratnadīpa Janmabhūmi Lankādīpa Vijayabhūmi Te ape udāravu Mātૃභූමි hai मानवतला मतिन पैदी सिंधु मानवतला मतिन पैदी पद्म रेणुयन सुगंधवी रंकारल नमामा प्राणवायु वायु रत्नदीप जन्मभूमि लंकादीप विजयभूमि मे अपे उदारू मातृभूमि है गंगा तरंग रावधी दीवानी गंगा तरंग रावधी दीवानी मल पिपी खुले खुले हैप्पी गायना कराने
යශෝ ගීතයයි ආදි සිංහලේ ඒ වීර නිමුතුම් ලයේ සාරු උදාරු මාතෘභූමියයි සත්‍ය නිදහස සත්‍ය නිදහස 74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සියහඬ රේඩියෝවේ කාලීන වැඩසටහන් අංශයේ ඉදිරිපත් කිරීම. සත්‍ය නිදහස සැබෑ නිදහස ගැන ගැඹුරෙන් කෙරෙන විමසීම. වර්ෂ 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවට අරුණළු උදා වන්නේ 133 වසරක් බ්‍රිතාන්‍ය කිරීටේ යටත් විජිතයක්ව පැවති ඔබේ මගේ මේ මාතෘ භූමිය නිදහස් බිමක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන්. එදා වීර කැප්පෙටිපොළ විරුවාණන්ගේ පටන් ඩී.එස්. සේනානායක මහතා දක්වා සිය දහස් ගණනක් වූ දේශප්‍රේමී ජනනායකින්ගේ හා රණවිරුවන්ගේ ලේ දහඩිය කඳුළු මතින් උරුම කරගත් ඒ අභිමානවත් නිදහසට අදට වසර 74ක්. ඉතින් එදා අපලදේ නිදහසේ සැබෑ අරුත සොයා යන සියහඬ මේ අපූර්ව චාරිකාවට එක්වනමින් ආදරණීය ශ්‍රාවක ඔබ සැමට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සත්‍ය නිදහස සැබෑ නිදහස ගැන ගැඹුරෙන් කෙරෙන විමසීම. ඔව්, අද අපි කතා කරමු. අපි ලබපු ඒ 74 වන අභිමානවත් නිදහස ගැන. සැබෑ නිදහස ගැන. අක්කේ අපිව යටත් කරගත්ත පළවෙනි ජාතියත් අවසාන ජාතියත් බ්‍රිතාන්‍යයන් පමණක් නම් උනේ නැහැ. මම හරි නේද දුලානි අක්කේ? ඔව් නංගි. ශ්‍රී ලංකාවේ පළමු රාජධානිය වන අනුරාධපුර යුගයේ පටන් අවසාන රාජධානිය වන මහනුවර රාජධානිය දක්වාම මේ රට ලෝකයේ විවිධ ජාතීන්ගේ ආක්‍රමණ වලට මුහුණ දුන්නා. ඒ විතරක් නෙවෙයි. රටේ විවිධ ප්‍රදේශ ඔවුන්ගේ අනසකටත් යටත් වුණා. මම හිතන විදියට නම් ඔය ආක්‍රමණ අපට මුලින්ම එල්ල වෙන්නේ අනුරාධපුර යුගයේ. ඒ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙන් නේද? ඔව් සුමේදා. එදා රජ දවස අපේ රටේ රාජධානි නිරිත දිගට සංක්‍රමණය වන්නට බලපෑ ප්‍රධානතම හේතුව වුණේ මෙන්න මේ ආක්‍රමණම තමයි. මම හිතන්නේ අක්කට දෙයක් අමතක වුණා වගේ. බ්‍රිතාන්‍ය ආක්‍රමණයට පෙර දකුණු ඉන්දියා ආක්‍රමණවලට අමතරව තවත් ජාතීන් කිහිපයක්ම අපේ රට යටත් කරගන්න උත්සාහ කළා. අපි ඒ ගැනත් මතක් කිරීමක් කළොත් හොඳයි නේද? ඔව් නංගි. දකුණු ඉන්දියන් සහ ඉංග්‍රීසින් හැරුණකොට පෘතුගීසි හා ලන්තේසි ජාතිකයනුත් අපේ රට යටත් කරගන්නට සෑහෙන උත්සාහයක යෙදුණා. හැබැයි 1815 මාර්තු 2 වනදා මහනුවර මගුල් මඩුවේදී 12 දිනකගේ අත්සන් සහිත වූ උඩරට ගිවිසුම හරහා බ්‍රිතාන්‍යයට හැකි වෙනවා මුළු ලංකා ද්වීපයම සිය අනසක යටතට ගන්නට. ඔව් අක්කේ. එදා පටන් වසර 133ක් පුරාවටම විවිධ ආණ්ඩුකාරවරුන් සහ විවිධ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා යටතේ පාලනය වූ අපේ රටවැසියන් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව දියත් කළ සටන් රැසක ප්‍රතිඵලයක් ලෙස 1948 අද වගේ දවසක අපි බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස් වෙනවා. ඉතින් එදා අපලදේ නිදහස සැබෑ නිදහසක්. අපේ නියමඵල භුක්ති විඳිනවාද යන්න සොයා බැලීමට මෙවැනි දිනයක වඩා කාලෝචිතයයි මම හිතන්නේ. ඉතින් දුලානියක්ගේ ඇත්තටම මේ නිදහස කියන්නේ මොකක්ද? නිදහස කියන්නේ ඕනෑම පුද්ගලයෙකුට බාහිර බලපෑමකින් තොරව තමන්ට රිසි ලෙස කටයුතු කිරීමට එහෙම නැත්නම් ජීවත් වීමට ඇති හැකියාව කියලා අපට ඉතා සරලව කියන්න පුළුවන්. ඒත් විශ්වකෝෂයට අනුව නම් නිදහස යනු මිනිසාගේ සාරධර්ම, නිර්ණායක,
හේතුව සහ කැමැත්ත මත ක්‍රියා කිරීමට ඇති හැකියාව හෝ වෙනත් සීමා නැතිව අන්‍යයන්ගේ නිදහසට ගරු කිරීමයි. අක්කේ වසර 133කට අධික කාලයක් අපේ රට පාලනයට නතු කරගෙන හිටිය බ්‍රිතාන්‍ය ජාතිකයින් මේ රටට ස්වාධීනත්වය උදා කර දීමෙන් පසුව අපිට සංවර්ධිත රටක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය බොහෝ පහසුකම් ඔවුන්ගේ පාලන සමය තුළදීම මෙරට ස්ථාපිත කරලා තිබුණා නේද? ඔව් සුමේදා. ඔබ තරමක් දුරට නිවැරදි නම් මම හිතන්නේ ඔබ ඔය කතා කරන්නේ බ්‍රිතාන්‍යයන් විසින් මෙරට ඉදි කළ මංමාවත්, දුම්රිය මාර්ග, වැවිලි කර්මාන්තය හා ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලා, ඒ වගේම ඉංග්‍රීසි භාෂාව හා ඔවුන්ගේ සංස්කෘතිය ගැන වෙන්නට ඇති. හැබැයි ඔවුන් මේ හැම දෙයක්ම අප රට තුළ ස්ථාපිත කළේ මෙරට තිබූ සම්පත් එංගලන්තයට ගෙන යාම පහසු කරවා ගැනීමට. ඒ වගේමයි කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය ඉදිකළ මූලික අරමුණ උනේත් ඉංග්‍රීසි හමුදාවන්ට ඉතා ඉක්මනින් කන්ද උඩ රටට ළඟා වීමට හැකිවීමට බවත් නම් අපට අමතක කරන්නට බැහැ සුමේදා. එලෙසින්ම තේ කෝපි වැනි වැවිලි භෝග අස්වැන්න කොළඹ වරායට පහසුවෙන් ගෙන යාමට දුම්රිය මාර්ගත් ඉංග්‍රීසි විසින් මෙරට ස්ථාපිත කරා. පෙනවමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකා දෙවිදී සුරකිමු ඔබ ලංකා ලංකා පුලතිසි දැමිසිරි රහල් කුමර තුඟු පණුවන් ලද ලංකා විදුසක් විති මහ පැරකුම් කිවි සුරු කිවියන් ලද ලංකා ඔබ රැකුණොත් කුඹුවද අපහට සීත ගඟුලි ලංකා 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 පෙම්බර ලංකා පෙනවමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකා දෙවිදී සුරකිමු ඔබ ලංකා අත පොවනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා අවහොත් මෙහි උන් ලුකු බඳවා ගොළු මුහුද ගෙවමු ලංකා ගොඩදිය අහසේ හැම තැන ඔබගේ නම කියවමු ලංකා අවසන ඔබටම පුපුරට මේ කය මෙහිම ඔවමු ලංකා 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 පෙම්බර ලංකා පෙනවමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකා දෙවිදී සුරකිමු ඔබ ලංකා සත්‍ය නිදහස. ඒ කතාවට නම් අක්කේ මාත් එකගයි. එතකොට දුලානි අක්කේ අපේ රටේ විජාතික ආක්‍රමණයකින්ගේ බලපෑමට නතු වෙන්න කලින්
මේ රටේ පැවති දියුණුව, තාක්ෂණය, සාරධර්ම, මානව සංස්කෘතිය, අනේකා පිළිබඳ තිබූ විශ්වාසය සහ ගෞරවය. මේ කියන කාරණා ගැන පොඩි මතක් කිරීමක් කළොත් හොඳයි නේද? සුමේදා, අපි හැමෝම සීගිරි නරඹලා තියෙනවනේ. අදටත් ලොව අති දක්ෂ ඉංජිනේරුවන් පවා මවිතයට පත් කරවන දියුණු තාක්ෂණික ක්‍රම ඒ ඉදිකිරීම තුළ රැඳී තිබුණා. ඒ වගේමයි සත්මහල් ප්‍රාසාදයක් වුණු ලෝවා මහපාය, දාගැබ්, වෙහෙර විහාර, ප්‍රතිමා, ලී කැටයම්, වැව්වමුණු මේ සියල්ලක්ම පෙර රජ දවස වෙරට විසූ මුතුන් මිත්තන්ගේ නිදහස් නිවහල් චින්තනයේ හා හැකියාවන්ගේ ප්‍රතිඵල ලෙස දක්වන්නට පුළුවන්. ඒ වුණත් සුමේදා, විදේශීය බලපෑම් නිසා මේ නිදහස් නිවහල් චින්තනය අපේ රටින් වියකී ගිය බවත් නම් නොරහසක්. එතකොට අක්කේ ජාතියක් විදිහට අභිමානවත්ව ජීවත් වුණු සිංහලයාගේ ඒ තිබූ හැකියා, දක්ෂතා යදම්ලා බැඳලන්න ඉංග්‍රීසින් මොන විදිහේ කූට උපක්‍රමද යොදාගත්තේ? අපායට බියෙන් මත්පැන් නොබිව්මට උපායෙන් පොවා යලි මාගෙන සතුට. පපාදර සිටිය සුරතල් කුමරු සෙට කපා දෙමු බැවින් විය සතුරනට රට. මං හිතන්නේ සුමේදා, මේ කවිය ඔබ වරක් දෙවරක් හෝ අසා ඇති. ඉංග්‍රීසින් මේ සඳහාගත් හොඳම උපක්‍රමය තමයි රටේ රජතුමා හා ප්‍රාදේශීය නායකින් අතර විරසක වීම ඇති කිරීමත්, ඔවුන්ව මත්පැනට යොමු කිරීමත්. ඉතින් පුරුෂ පක්ෂය මෙසේ නතු කර ගනිද්දී ඔවුන් විවිධ උපක්‍රම යෙදුවා අපේ සිංහල කාන්තාවන් ඔවුන් වෙත නැඹුරු කර ගැනීමට. ඉන් සමහරක් තමයි සුමේදා ඉංග්‍රීසින්ගේ ආකර්ශනීය ඇඳුම් පැළඳුම් සහ සිරිත් විරිත් රටාවන්. මෙන්න මේවට අපේ සිංහල කාන්තාව ඉතා ශීඝ්‍රයෙන් ඇදී ගියා. මට තව ප්‍රශ්නයක් තියෙනවා දුලානි අක්කේ. සිංහල දරුවන් මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට යොමු කිරීම හරහා බුදුදහමින් ඈත් කිරීමත් ඔවුන්ගේ මේ ප්‍රයත්නයේම කොටසක් නේද? ඔව් සුමේදා. එයින් සිදුවුණේ අධ්‍යාපනය ලබා දෙන මුවාවෙන් සිංහල දරුවන් බෞද්ධිස්ම කරලා බෞද්ධ අධ්‍යාපන රටාවෙන් දුරස් කිරීම. වැවයි, දාගබයි, ගමයි, පන්සලයි කියන මේ උතුම් සංකල්පයක් සමගින් බද්ධ වෙලා සිටි අපේ සිංහලයින්ගේ චිත්ත සංතානයේ යටත් විජිත මානසිකත්වයක් ජනිත කරවීමට ඔය කියපු කරුණු සියල්ලම ඉවහල් වුණා. අපගේ රටයි මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි අප හද පන ගැහෙන රටයි මුළු ලොව ඒ රටට යටයි අහස සිඹින ගිරි කඳුරු අහස සිඹින ගිරි කඳුරු පොළොව තෙමන වැව් සයුරු මුහුද අවට බැඳී පවුරු ඉරට අසිරි සිරි එයුරු මව්බිම වෙනුවෙන් පොරණේ දිවිදුන් විරු දරුවන්නේ ලේවලිනුයි ඒදරනේ මිනි කැට මුතු ඇට මැවුනේ සමනොල ගිරි වලලු බිමේ
ඔබ උපතින් ලද උරුමේ මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි අප හද අන ගැහෙන රටයි මුළු ලොව ඒ රටට යටයි සත්‍ය නිදහස. හරි අක්කේ මට තේරුණා. හැබැයි අක්කේ මේ කාරණේ දිහා තවත් පැත්තකින් බලන කෙනෙකුට මෙහෙමත් හිතෙන්න පුළුවන් නේද? ඔව් කියන්න නංගි. මෙන්න මේකයි අක්කේ. එදා ඔවුන් අධ්‍යාපනය ඉංග්‍රීසි බසින් ලබා දීම හරහා ලංකාවේ බොහෝ පිරිසක් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට හුරු වුණා. ඒ වගේම අද වන විට ලෝකය හා තාක්ෂණය හමුවේ නොබියව ඉදිරියට යන්නත් තරඟ කරන්නත් අපේ රටට හැකි වෙලා තියෙනවා. ඉතින් ඒ අතින් බලනකොට ඔවුන් අපට තරඟකාරී ලෝකයට විවර වෙන්න අවශ්‍ය නව මම්පෙත සලසා දීලා තියෙනවා කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් නේද අක්කේ? ඔව් සුමේදා. ඔබ එතනදිත් බොහෝ දුරට නිවැරදි. ඉංග්‍රීසි භාෂාව නිසා අද අපි බොහෝ ගනුදෙනු අන්තර්පුද්ගල සම්බන්ධතා ඉතා සාර්ථකව පවත්වා ගනිමින් අනාගතයට මුහුණ දෙනවා. ඒක ඇත්ත. ඉංග්‍රීසි භාෂාව හරහා අපට ලැබුණු සහ අපට ලැබෙන වරප්‍රසාදත් බොහොමයි. නමුත් අපට අමතක කරන්න බෑ නේද? ලෝකයේ විවිධ භාෂා ඉතා ප්‍රවීණ ලෙස හැසිර වූ වියතුන් මෙරට සිටි බව. උදාහරණයක් වශයෙන් අපට ෂඩ්භාෂා පරමේශ්වර කියන විරුදාවලිය ලැබූ වික්ටෝටගමුවේ ශ්‍රී රාහුල හිමි හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි උන්වහන්සේගේ අධිපතිත්වයේ දරූ විජයබා පිරිවෙන. ඒ කාලයේ විජයබා පිරිවෙනේ දෙස් විදෙස් ශිෂ්‍යයන් රැසක් අධ්‍යාපනය ලැබුවා. ඒ වගේම තමයි තවත් කරුණක් මේ 1873 දී පැවැත්වුණා පානදුරාවාදය. මෙහිදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ඉංග්‍රීසියෙන් හා උරනුර ගැටෙමින් බයිබලයේ පාඨ විවාදයට ලක් කළා. හැබැයි උන්වහන්සේ මෙසේ කළේ මිෂනාරි අධ්‍යාපනයක් ලැබලා නම් නෙවෙයි. ඉතින් ඉංග්‍රීසි පාලනය තිබුණත් නැතත් මෙරට මහා වියතුන් සාහිත්‍ය භාෂාව අධ්‍යාපනය එකලු කළා කියලා අපිට කියන්නට පුළුවන්. නොබියව කියන්නට පුළුවන්. හැබැයි සුමේදා මේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් මිදුණට පස්සේ සිංහල භාෂාවේ යම් ප්‍රගමනයක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට නැවත පත් වෙනවා. මෙතෙක් ඉංග්‍රීසි භාෂාවෙන් කරපු සියලුම කටයුතු නැවත වතාවක් සිංහල භාෂාවෙන් කරන්නට පටන් ගන්නවා. මේ නිසා භාෂාව දියුණු වෙනවා. ඒ වගේම තමා සිංහල ගත්කතුවරුන් බිහි වෙනවා. සිංහල පොත විශාල වශයෙන් එළි දකින්නට පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ කරුණත් මෙහිලා විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් කියලා මට මේ වෙලාවේ හිතෙනවා. නිදන හෙළබිමයි නුවන් අදන හෙළබිමයි නිවන් පුදන හෙළබිමයි ලොව හෙළි කළ හෙළබිමයි රුවන් නිදන හෙළබිමයි නුවන් අදන හෙළබිමයි නිවන් පුදන හෙළබිමයි ලොව හෙළි කළ හෙළබිමයි මගේ රුවන හෙළබිමයි මගේ නුවන හෙළබිමයි මගේ නිවන හෙළබිමයි මගේ රුවන හෙළබිමයි මගේ නුවන හෙළබිමයි මගේ නිවන හෙළබිමයි මිහිරෙන් පිරිහෙළ
හෙළබිමයි රුහිරින් බැරි හෙළබිමයි ඉසුරින් සරි හෙළබිමයි ලෝ බලපෑ හෙළබිමයි මිහිරෙන් පිරි හෙළබිමයි රුහිරින් බැරි හෙළබිමයි ඉසුරින් සරි හෙළබිමයි ලෝ බලපෑ හෙළබිමයි මගේ මිහිර හෙළබිමයි මගේ රුහිර හෙළබිමයි මගේ ඉසුර හෙළබිමයි මගේ මිහිර හෙළබිමයි මගේ රුහිර හෙළබිමයි මගේ ඉසුර හෙළබිමයි විරුවන් ලත් හෙළබිමයි පඬිඳුන් පත් හෙළබිමයි යුදුවන් මත් හෙළබිමයි ලොව හෙබැවූ හෙළබිමයි විරුවන් ලත් හෙළබිමයි පඬිඳුන් පත් හෙළබිමයි යුදුවන් මත් හෙළබිමයි ලොව හෙබැවූ හෙළබිමයි මගේ තිදස හෙළබිමයි මගේ සිරස හෙළබිමයි මගේ නිවස හෙළබිමයි මගේ තිදස හෙළබිමයි මගේ සිරස හෙළබිමයි මගේ නිවස හෙළබිමයි සත්‍ය නිදහස මෙපමණ වෙලාවක් අපි කතා කරපු දේවලුත් එක්ක අක්කේ මට මෙන්න මෙහෙම දෙයක් හිතෙනවා. 1948 පෙබරවාරි 4 වෙනිදා ඉංග්‍රීසින් මෙරට පාලනය ලාංකීය ජනනායකින්ට පැවරීමත් සමග එදා අපේ විරුවන් මේ ලක් පොළව මත ලේ දහඩිය හෙලා ඒ බලාපොරොත්තු වූ නිදහස අපිට සැබෑවට මුරුමුණාද? ඇත්තටම සුමේදා අද වගේ දවසක නිදහස ගැන කතා කරද්දී ඇසිය යුතුම කාලෝචිත ප්‍රශ්නයක් එක තමයි අපි දැන් මේ පියමන් කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් ඔය ප්‍රශ්නය සඳහා සරල පිළිතුරක් නම් අපේක්ෂා කරන්නට බැහැ සුමේදා. දුලානියක්කේ ඇත්තටම නිදහස කියන්නේ මේ දේශපාලනික නිදහසම පමණක් නෙමෙයි නේද? ඔව්. යම් ජාතියක් නිදහස් කියලා කියන්න නම් දේශපාලනික නිදහසට අමතරව ඔවුන් සතුව ආර්ථික, ආගමික, සංස්කෘතික, සමාජීය මෙන්ම ඔවුන්ගේ චින්තනයේද නිදහස් භාවයක් තියෙන්නට ඕන. අක්කේ අනෙක් කාරණා කෙසේ වෙතත් ඔය කියන දේශපාලන නිදහසවත් අපිට හරියට ලැබිලා තියෙනවද? මෙහෙමයි නම් නිදහස වෙනුවෙන් සටන් කළ අපේ ජාතික වීරවරුන් එදා අපේක්ෂා කළේ යටත් විජිතයක් වීමට ප්‍රථමව තිබූ නිදහස්, නිවහල්, ස්වෛරී, ස්වයංපෝෂිත ජාතිය නැවත මේ මිහිපිට ස්ථාපිත කිරීම. නමුත් ඒ අපේක්ෂාවන් හරියටම මුදුන්පත් වුණාදැයි නිසැකවම අපට කියන්න බෑ. මොකද 1948 දී අපට ලැබුණේ අර්ධ නිදහසක්. සියලුම ලාංකිකයන් නිදහස උදෙසා එකට සටන් කළත් මේ ඉංග්‍රීසින් අපට ලබා දුන්නේ මහජාතිය හා සුළු ජාතිය ලෙසට විභේදනය කරපු අයිතීන් සහිත දේශපාලන නිදහසක්. සර්වජන ඡන්ද බලය හිමි වුණා. නමුත් ඒක පූර්ණ දේශපාලනික නිදහසක් බවට පත් වුණේ නැහැ. ඉතින් පස්සේ කාලෙක ලංකාවේ විවිධ ජාතීන් අතර ගැටුම් නිර්මාණය වීම සඳහාද මේ තීන්දුව తీරන බලපානට ඇති කියලා මට හිතෙනවා. ඒ වගේමයි ඉංග්‍රීසින් මෙරටින් ගියේ අපේ රටේ සම්පත් එරටට ගෙන්වා ගන්නා කූට උපක්‍රම සැලසුම් ගිවිසුම් සහිත. ඔය දන්නවනේ සුමේදා අපි අදට මොනතරම්නම් ගිවිසුම් වලට දවසින් දවස එළඹෙනවද කියලා. මේවා බොහෝමයකම මතු පිටින් පෙනෙන වාසි ඇතුළතින් නැහැ. ඒ වගේම තමයි අදට අපිට සමහර දේශපාලන තීන්දුව తీරන වලට එන බීමේදී යම් යම් බාධා විදේශ රටවලින් ඇති වෙනවා.
ඉතින් මේ කරුණු කාරණා සියල්ලම සලකා බලනකොට අපට කියන්න පුළුවන්ද ශ්‍රී ලාංකීය මහ ජනතාව අපේක්ෂා කළ සැබෑ දේශපාලන නිදහස මේ රට තුළ ස්ථාපිත වෙලා තියෙනවා කියලා. නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි නිවහල් නිමෙමු මවන හිසත් උදාරයි නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි නිවහල් නිමෙමු මවන හිසත් උදාරයි Asima jatiya jayudarai Yasho kalwar jyoti inenudarai Divan asima jatiya jayudarai Yasho kalwar jyoti inenudarai නොහිඳ යලි පිපිති අහස බලන්නේ නවෝදයේ දෙබැලි දිරු පිපිදිලෙන්නේ නිදා නොහිඳ යලි පිපිති අහස බලන්නේ නවෝදයේ දෙබැලි දිරු පිපිදිලෙන්නේ Teleran goy siriya udarai Telerete sit sanha navasina sadalai Teleran goy siriya udarai Telerete sit sanha navasina sadalai Asima jatiya jayudarai Yasho kalwar jyotiya inenudarai Divan asima jatiya jayudarai Yasho kalwar jyotiya inenudarai Divan asima jatiya jayudarai Yasho kalwar jyotiya inenudarai සත්‍ය නිදහස එදා පෙරදිග ධාන්‍යාගාරය යනුවෙන් හැඳින්වුණු අපේ රටට 1948 දී නිදහස ලැබුණු පසු අපි ඒ බලාපොරොත්තු වුණු කුෂිකාර්මික ජීවන රටාව සහිත ආර්ථික නිදහස හිමි වුණාද? අතීත සිහල දීපය කියන්නේ සහලින් බතබුලිතින් ස්වයං පෝෂිත වුණු රටක්. එදා මහා පරාක්‍රමබාහු රජ දවස අපි වෙනත් රටවලට සහල් අපනයනය කළා. එකල මෙරට හැඳින්වුනේ පෙරදිග ධාන්‍යාගාරය කියලා. යල මහා දෙකන්නම සරුවට වගා කරන්න රට පුරා වැව්වෙමුණු බැන්දේ අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවන්න. හැබැයි පිටරටියන් මෙරට ආරම්භ කළ වැවිලි ආර්ථිකයත් සමගම හෙළයක් ක්‍රමක්‍රමයෙන් වී ගොවිතැනින් ඈත් වුණා. මේ සඳහා බලපෑ ප්‍රධානතම කාරණා වුණේ ඉංග්‍රීසින් විසින් ඔප්පු රහිත වුණු ගොඩමඩ ඉඩම් සියල්ල රාජසන්තක කර ගැනීම. මේ නිසා කුඹුරු හා හේන් ගොවිතැනින් හෙළයා ඈත් වුණා. එහි පසුබෑමක් ඇති වුණා. ඉංග්‍රීසින් විසින් මේ අත්පත් කරගත් ඉඩම් සියල්ලම පාහේ තේ සහ කෝපි වගාවන්ට යොදා ගත්තා. ඒ වගේම තමයි එදා වී ගොවිතැන සඳහා හෙළ රජ දවස ඉදි කළ වැව්වමුණු රාශියක්ම ඉංග්‍රීසින් විසින් විනාශ කර දමන්නට යෙදුණා. ඒ වගේම තමයි නිෂ්පාදන ආර්ථික රටාව. එහෙම නැත්නම් මේ ස්වයංපෝෂිත ආර්ථික රටාව මුදල් පසුපස හඹා යන මුදලට සේවය සපයන ජීවන රටාවක් බවට පරිවර්තනය වුණා. මේ දේ සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම 1833 දී හඳුන්වා දුන්නු හෝල්බ්‍රූක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ඇති කරපු විවෘත ආර්ථික රටාව නිසා. එමගින්
නිෂ්පාදන ආර්ථිකයේ වෙනුවට නැවෙන් කටට කියන සංකල්පය එහෙම නැත්නම් shift to mouth concept එක බිහි වෙනවා. කඩිසර ජාතිය උදාසීන ජාතියක් බවට පත් වෙනවා. කුඹුරේ හේනේ වැඩ කරන එක මදිකමක් ලෙස සිතන්නට තරුණ සිත් යොමු වෙනවා. තුන් වේල බත් කෑ ජාතිය පාන් පිටි කන්නට හුරු වෙනවා. අපේ රටේ ඉස්තරම්ම දේ අපනයනය වෙද්දී ඒ වෙනුවට තත්වයෙන් බාල දේවල් ආනයනය වෙනවා. පෙර රජ දවස මඩ සෝදාගත් කල රජකමට සුදුසු ගොවියට අද යන්නේන මන් නැති වෙලා තියෙන්නේ මෙන්න මේ කරුණු නිසා. ඉවත දවන දඬුව උවද දලුලා යලි පැලවුණු මේ පිම්බිම අද සරු පල නොදෙන තත්යකට ඇද වැටී තියෙනවා. ඒ බහුජාතික සමාගම් අපට හඳුන්වා දුන් රසායනික පොහොර නිසා. ඔන්න ඔය තත්ත්වය තමයි සුමේදා නිදහසින් පස්සේ එහෙම නැත්නම් මේ යටත් විජිතකරණයෙන් පස්සේ අපට යොමුණු කෘෂිකාර්මික නිදහස. කොළොන්තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම කොළොන්තොටට ගොඩ බැස්සේ අමන කමයියේ වෙනුවට. වර්ෂ 1948 පෙබරවාරි 4 වෙනිදා විජාතකයන් මෙරට හැර යන විට අපේ තිබුණු මනුස්සකම සભ્યත්වය නිදහස් නිවහල් චින්තනය රැගෙන ගියාද? ඇත්තටම අක්කේ එදා කොළොන්තොටින් අපේ රටේ මනුස්සකම නැව් නැග්ගද? සුමේදා ඔබ ඔය උපුටාගත් ගීත පාඨයේ දැක්වෙන පරිදිම අපේ රටේ මනුස්සකම නැව් නැග්ග බව නම් බොහෝ දුරට නිවැරදි. අපි අතීත සිංහලයා දෙස මතකට හැරී බලමු. එදා කුඹුරේදී හේනේදී අත්තමට වැඩ කළ අපි මගුලේදී මලගමකදී එකවන්ව උදව් පදව් කරගෙන සිටි අපි අද ගෙවන්නේ ඊට හාත්පසින්ම වෙනස් වුණු ජීවන රටාවක්. කොටින්ම කියනවා නම් අල්ලපු ගෙදර ඉන්නේ කවුද කියන එකවත් නොදන්න තරමට අද අපේ සමාජය වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම තමයි සුමේදා එදා සූසට බරණින් සැරසිලා පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට තනිව ගමන් කරන්නට හැකි වුණු රුවැති ළඟට අද තනිවම මහමග බැහැලා යන්න බැරි තරමටම අපේ සමාජය අනාරක්ෂිත වෙලා. ඒ වගේම තමයි යමෙක් කරදරයක වැටුණට පස්සේ ඔහුට උදව් කරනවා වෙනුවට එම සිද්ධි කැමරා කාචයේ සටහන් කරලා සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් කරන තත්වයට අද අපේ මනස විකෘති වෙලා තියෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය වල අනිසි විපාක විදිහට අද Tamanගේ මව පියා සහෝදරයා සහෝදරි නොහඳුනන තැනට මිනිස් සිත පිරිහිලා තියෙනවා. මෙන්න මේ කාරණා දිහා බලනකොට නම් හිතෙන්නේ අපේ රටේ මනුස්සකම ඇත්තටම එදා නැව් නැග්ගා කියලා.
ලන්සුතියන නොමිනිසුන්ය දුප්පතුනදි මල්ලෙනමින් ඉසුරු සොයන බැතිමතුන්ය කිරිදරුවන් විතරක් නොව මාරුවෙලා කාසිවලට කොළුම් තොටින් නැවුනැගි අපේ රටේ මනුස්සකම කොළුම් තොටින් නැවුනැග්ග අපේ රටේ මනුස්සකම කොළුම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට කොළුම් තොටින් නැවුනැග්ග අපේ රටේ මනුස්සකම කොළුම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට සත්‍ය නිදහස. එලෙසින් වෙනස් මගක් ගන්නට යෙදුන ශ්‍රී ලාංකික මිනිස් චිත්ත සංතානයේ පළපදියන්ව තිබුණු නිදහස් නිවහල් චින්තනයට ඇත්තටම දැන් මොකද වෙලා තියෙන්නේ? ඔව් සුමේදා. මේ යටත් විචිතකරණයක් සමගම අපේ සිතුවිලි හා නිර්මාණාත්මක චින්තනයට මරු පහරක් වැදුණා කිව්වොත් මා නිවැරදි කියලා හිතනවා. අපි මොහොතකට යමු අතීතයට. එදා මේ හෙළදිව තිබූ ඉදිකිරීම් ශිල්පය, වාරි කර්මාන්තය, කැටයම් හා ප්‍රතිමා කලාව යනාදිය කෙතරම් නම් විශ්වය ජනකද. ඒවා අදටත් දෙස් විදේශ ජනතාවගේ සිත් වසඟයට පත් කරවන. ඔවුන්ගේ පැසසුමට ලක් වෙනවා. මේ සූක්ෂම කලා නිර්මාණ කියා පාන්නේ එදා හෙළදරුවන්ගේ නිදහස් නිර්මාණශීලී මනස ගැන. දැන් බලන්න අධ්‍යයනයේදී අපි හැමදේම ආනයනය කරන තැනට පත් වෙනවා. ඉන්දි කටුවේ පටන් නවීන තාක්ෂණික උපකරණ දක්වාම සියලුම දේ පාහේ නැවෙන් එනකන් බලා සිටින ජාතියක් බවට අපි පත් වෙනවා. එදා වෙසක් පොසොන් කාලෙට බටපතුරු වලින් 8 පට්ටම් 18 පට්ටම් බැඳපු අපි සරුංගල් මාසෙට පොල්ලිරටෙන් හදලා සවකොළ අලවපු සරුංගල් ගුවනේ පා කරපු අපි අද ඒ හැමදේම විදේශ රටවලින් ගෙන්වන තැනට පත් වෙනවා. මේ නිසාම අපේ දරුවන්ගේ නිර්මාණශීලීත්වය වියකේ ගිහින් තියෙනවා. ඒ වගේම තමයි රටේ සිටින 14ක් තරම් වන නිර්මාණකරුවන්ට හා ඔවුන්ගේ නිර්මාණවලට බුද්ධිමතුන්ට මේ බිමේ ඉඩ ඇහිලා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ හින්දාම තමයි සුමේදා අපේ රටේ බුද්ධි ගලණය වැඩි වෙලා තියෙන්නේ. ඔවුන්ගේ චින්තනය පුළුල් පරාසයක දියත් කළ හැකි ඉසව් කරා සත් සමුද්‍ර තරණය කරනවා. ඉතින් සුමේදා 74 වන නිදහස් දිනය සමරන මේ මොහොතේ මේ කරුණු කාරණා ගැන ඉතා සැලකිල්ලෙන් බැලිය යුතුයි කියලයි මගේ නම් අදහස. මේ සියල්ල දිහාම නිවි සැනසෙල්ල බලනකොට මට නම් හිතෙන්නේ අක්කේ අපිට එදා ලැබුණේ නාම මාත්‍රික නිදහසක් පමණක්ද කියලා. මොකද දුලානි අක්කේ ඔවුන් මෙරට ඉතුරු කරගිය ඒ භෂ්ම අවශේෂ කිරුලක් ලෙස අප අදටත් හිස පළඳගෙන ඉන්නවා. ඉතින් අක්කේ අදටත් හෙටත් මට හිතෙන විදිහට මතුවටත් ඒ විජාතික බලපෑමෙන් අපිට මිදිය හැකියයි හිතන්න අමාරුයි නේද? නංගි, අපි මෙතෙක් වෙලා කතා කළ කාරණා දිහා එක එල්ලේම බලන කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. ඒත් ජාතියක් විදිහට අපි එකාවන්ව එකට එක් වී කැපවීමෙන් ජාතික හැඟීමෙන් මින් ඉදිරියට හෝ වැඩ කළොත් මේ සියලු බාධක ජයගෙන ස්වයංපෝෂිත ආර්ථිකයක් සහිත නිදහස් නිවහල් දේශයක් උදා කරගන්නට අපිට හැකි වෙනවා, නිතැතින්ම හැකි වෙනවා. දුලානියක්කේ හෝරාවකට අධික කාලයක් අපි නිදහස ගැන කතා කළා, තර්ක කළා. ඉතින් ජාතියක් විදිහට 74 වන වරටත් අභිමානවත්ව නිදහස සමරන මේ මොහොතේ නාම මාත්‍රික සැමරුමකට කොටු නොවි සීමා අතික්‍රමණය කරමින් ජාතියේ සැබෑ නිදහස සොයා යන්නට ඔබ අප සැමට හැකි වේවා. සියහඬ අපේ ඒකායන පැතුමයයි. එසේනම් අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යවත් මව්බිමක් යන 74 වන නිදහස් දින සැමරුමේ තේමා පාඨය සැබෑවක් කරගන්නට එකාවන්න පෙළ ගැසමු යන සුහද ආරාධනය සමගින් අපි අදට ඔබෙන් සමුගන්නවා. මම
දුලානි බුදවත්. ඔබ සැමට සුබ රැයක්. මම සුමේදා සඳරුවන්. මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම පුරුමයි මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම පුරුමයි දළදා මැදුරේ රන් කොත මුදුනි මිනිකිරමින් මුළු රටම අවදිවේ දළදා මැදුරේ රන් කොත මුදුනි මිනිකිරමින් මුළු රටම අවදිවේ 2000 වසරක මහරු අතීතය සීහ තේජසින් යලි පිබිදේ 2000 වසරක මහරු අතීතය සීහ තේජසින් යලි පිබිදේ මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි මෙතනම වේදය එක ලෙස බැඳුනේ සිත් තුළ බිය සංකා දුරු කෙරුනේ මෙතනම වේදය එක ලෙස බැඳුනේ සිත් තුළ බිය සංකා දුරු කෙරුනේ සමිඳුන් සෙවනේ ජය ගද බැඳුනා ජය බිර වැයුනා ජය ගී ගැයුනා සමිඳුන් සෙවනේ ජය ගද බැඳුනා ජය බිර වැයුනා ජය ගී ගැයුනා මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි 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 උපතින් මාහට සිය හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ ඒ ඔබේ හඬයි මේ සිය හඬයි සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ